समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. ඒ සඳහා අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ඊටාම සුවිශේෂී දේශනාවක්. විශේෂිත වූ දේශනාවක් කියලා කියන්නේ මේ දේශනාව මුලින්ම දේශනා කොට වදාළේ අපේ තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු උතුම් සූත්‍ර දේශනාවක්. මේක සුවිශේෂී දේශනාවක් කියලා කියන්නේ ලංකාවේ ප්‍රථම මහරහතන් වහන්සේ අරිට්ඨ මහරහතන් වහන්සේ ඒ උතුම් රහත් භාවයට පත් උනේ මේ දේශනාව අහලා. එහෙනම් මේ දේශනාව අද වගේ පොසොන්පුර පසළොස්වක් පොහෝ දවසක දේශනා කිරීම ඉතාම වටිනවා. ඉතින් පින්නතුනි මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. පින්නතුල මේ සූත්‍රය අහලා ඇති. කජ්ජනීය කියලා කියන්නේ කාලා දාපු දේ. කාලා දාපු දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දෙසුමක්. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අරිට්ඨ ස්වාමින් වහන්සේ ඇතුළු සිංහල ස්වාමින් වහන්සේලාට මේ මව් රටේ ස්වාමින් වහන්සේලාට මේ විදර්ශනා ප්‍රතිසංයුත්ත මේ දේශනාව දේශනා කළාම උන්වහන්සේලා සව් කෙලසුන් නසා මහා රහත් භාවයට පත්විච්ච උතුම් දේශනාව. පින්නතුනි සූත්‍ර දේශනාවක් තියෙනවා සිහෝපම සූත්‍රය කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මහා වනාන්තරයේ ඉන්න වනසතුන්ට ප්‍රධානත්වයේ උසලන සිංහයා. සිංහයා උදේ පාන්දර අවදි වෙලා
උගේ සිරිතක් තියෙනවා. උත් සිංහනාද පවත්වනවා 3 වතාවක්. සිංහනාද පවත්වලා තමයි ගොදුරු සොයාගෙන යන්නේ. ඒක සිංහයාගේ ක්‍රමය. ඉතින් මේ සිංහනාද පවත්වනකොට අනිත් සත්තු, ඒ කියන්නේ ගල් ගුහාවල ඉන්න සත්තු ඉක්මනට ගල් ගුහා ඇතුළට රිංග ගන්නවා. මොකද බය වෙනවා. සිංහයා සිංහනාද කරනකොට දන්නවා දැන් තව ටික වෙලාවකින් දඩේ මේනවා. අපිව ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඉන්න තැනක කොහේ හරි ඇතුලේ හැංගෙනවා. සිංහයාගේ පින්නතුණි හොර වැඩ නැහැ. කෙලින්ම සිංහනාද කරලා තමයි දඩේම එන්නේ. ඒ කියන්නේ සිංහයා කියන්නේ. එතකොට දැන් දියේ ඉන්න සත්තු, දිය ළඟ ඉන්න සත්තු ඉක්මනට වතුර ඇතුළට යනවා. අහසේ ඉන්න සත්තු ගොඩබිම ඉන්නවා නම් ඉක්මනට අහසට පියාඹනවා. ඊළඟට සඳහන් වෙනවා රජ්ජුරුවන්ගේ මගුල්ලතා පවා පුදුම විදිහට කලබල වෙලා මල පහ වෙනවා. ඒ තරම් සත්තු මේ සිංහනාදයට බයයි. ඉතින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ අරහං ආදී අනන්ත ගුණයෙන් යුක්ත ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේත් සිංහනාද කරනවා. උන්වහන්සේ වදාහරනවා මේ රූපය අනිත්‍යයි. රූපේ හටගන්නේ මෙහෙමයි, මේක නැති වෙන්නේ මෙහෙමයි. මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව උන්වහන්සේ මෙහි තියෙන අනිත්‍යතාවයේ පිළිබඳව සිංහනාද කරනවා. සිංහනාද කරනකොට ඔය දීර්ඝායුෂ දිව්‍ය ලෝකවල දෙවියෝ, දැන් අපි දන්නවා චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ කියලා කියන්නේ ආයුෂ අතින් ගොඩාක් අඩු දිව්‍ය ලෝකයක්නේ. අනිත් ඒවාට සාපේක්ෂව දිව්‍ය වර්ෂ 500යි. දිව්‍ය වර්ෂ 500ක් කියලා කියන්නේ අපේ වර්ෂ වලින් ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. එතකොට අනිත් දිව්‍ය ලෝක ගැන කියන්න දෙයක් නැහැ. බ්‍රහ්ම ලෝක ගැන කියන්නම දෙයක් නැහැ. අරූප ලෝක ගැන කල්ප 84000ක් කල්ප. ඉතින් ආයුෂ කොහොම අපි ගණනය කරන්නද? ඉතින් ඔය වගේ පහළ වෙලා ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ බය වෙනවා. ඇයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේක සදාකාලිකයි කියලා. දැන් දිව්‍ය ලෝකවල චාතුම් මහරජකේ වුණත් එහෙමයි. ඒ දිව්‍ය සැපය සදාකාලිකයි කියලා අහගෙන දැනගෙන එහෙම හිතාගෙන ඉන්නේ. ඉතින් බ්‍රහ්මයන්ට කියන්නම දෙයක් නැහැ. දැන් දිව්‍ය ලෝකවල නෙමෙයි පින්නතුනේ දැන් මේ අවුරුදු 100ක්වත් නැතුව මේ මනුලෝ කොච්චර මේක සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්නවද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධෙහි තියෙන අනිත්‍යතාවය පැහැදිලි කරනකොට දෙවියෝ සලිත වෙනවා. බය වෙනවා. තැති ගන්නවා. අනේ අපි මේ සදාකාලිකයි කියලා හිතාගෙනපු මේ දේවල් අනිත්‍ය වෙලා යනවනේ කියලා දෙවියෝ හොඳටම බය වෙනවා. හරියට අර සිංහයා සිංහනාද කරනකොට වනයේ ඉන්න සත්තුන් බිය වෙනවා වගේ තමයි මේ ආත්ම සංඥාවෙන් සාස්වත දෘෂ්ටියෙන් මේක සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න අය බිය ගන්නවා. දැන් මොකද මේ පංච උපාදානස්කන්ධයේ මෙහි විතරක් නෙවෙයි නේද? දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධය තියෙනවා. බ්‍රහ්ම ලෝකෙත් පංච උපාදානස්කන්ධය තියෙනවා. අරූප ලෝකවලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙමනම් දැන් මේ දෙවියන්ට අපට වඩා මේක හොඳට දකින්නත් පුළුවන්. ඉතින් දෙවියෝ බය වෙනවා. ඒ නිසා ඒ බියටපත් වෙලා කෙසේ හෝ ධර්මයේ පුරුදු කරපු දෙවියන් බ්‍රහ්මයන් මේ ධර්මයේ කරා ලං වෙනවා. මනුලෝ වුණත් එහෙමයි. ඕනම කෙනෙක් මේකේ තියෙන අසාරත්වයට කැමති නැහැ. නමුත් මේක අවබෝධයෙන් තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න මහන්සි ගන්නවා.
හොඳට මතක තියාගන්න පින්නතුනි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය කොහෙත් සිද්ධ වෙනවා. මේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙත් පටිච්ච සමුප්පාදය සිද්ධ වෙනවා. බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. හැමතැනම එහෙමයි. ඉතින් එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි මේ කජ්ජනීය සූත්‍රයෙන් විශේෂයෙන්ම උගන්වන්නේ. දැන් බොහෝ පින්නතුල්ලා හිතන්න පුළුවන් හැම තැනම පංචස්කන්ධේ බණ ඇහුවොත් ඉතින් පංචස්කන්ධය ගැනමයි කියන්නේ කියලා හිතන්නත් පුළුවන්. පින්නතුනේ පංචස්කන්ධය ගැන කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? මේක තමයි අපේ ලෝකය. මොකද බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවෙන්ම දේශනා කොට වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංසේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම දුකක්. එතකොට දුක නැති කරන්න කියලා කිව්වේ නෑනේ. තථාගතයන් වහන්සේ වදාළේ දුක අවබෝධ කටයුතුයි. දැන් කෘත්‍ය වල තියෙන දුක අවබෝධ කටයුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිවන සාක්ෂාත් කළ යුතුයි. මාර්ගයේ වැඩි යුතුයි. එතකොට බලන්න දුක අවබෝධ කරන්නයි තියෙන්නේ. ඉතින් දුක අවබෝධ කරගන්න නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට අවබෝධ කරගන්න ඕන. කෙනෙක් පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට අවබෝධ කරගත්තොත් එයා දුක අවබෝධ කරගෙන ඉවරයි. දුක අවබෝධ කළා නම් ආයේ සමුදය ප්‍රහාණය කරන්න දෙයක් නැහැ. දැන් අපි කතාවට කියනවානේ අනේ දැන් නම් මට දුක අවබෝධ වෙලා ඉවරයි කියනවා. හැබැයි ඉතින් මට මේ ගෙදර අතහැර ගන්නයි බැරි මේ ළමයි ටික එහෙම කියනවා නම් එයාට දුක අවබෝධ වෙලා නැහැ. දුක අවබෝධ වෙලා නම් පින්නතුනි අතහරින්න බැරි දෙයක් නැහැ. මොකද එයා දුක අවබෝධ කළා කියලා කියන්නෙම එයා සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව නැති කරලා ඉවරයි. නිවන සාක්ෂාත් කරලා ඉවරයි. මාර්ගයේ වඩලා ඉවරයි. එහෙමනම් කොච්චර වටිනවද බලන්න මේ දුක අවබෝධ කර ගැනීම. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තමයි අපි වැඩියෙන් ශ්‍රවණය කරන්නට ඕන. ඉතින් අර තින්සමත්ත කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේලා 39ක් දවසක් බුදුරජාණන් වහන්සේ දකින්න සවැත් නුවර ජේතවන මහා විහාරයට වඩිනවා. මේ ස්වාමීන් වහන්සේලා 39 බොහෝම සිල්වත්. ඒ වගේම පුබ්බේ නිවාසාදී ඥානත් දියුණු කරගෙන හිතේ හොඳ සමාහිත භාවයක් ඇති කරගෙන ලෞකික අභිඥාලාභී ස්වාමීන් වහන්සේලා. හැබැයි මාර්ගඵල ලැබලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඳිනකොට මුන්වහන්සේ තේරුම් ගත්ත හොඳ හේතු සම්පත් තියෙන භික්ෂු පිරිසක්. තථාගතයන් වහන්සේ කල්පනා කළා මේ මොහොතේම මේ ඉන්න ආසනයේදීම මේ භික්ෂුන් වහන්සේලාට මාර්ගඵල අවබෝධ කරවන්න පුළුවන්. උන්වහන්සේ වදාලා මහණෙනි තමන්ගේ අතීත ජීවිත සිහි කරන්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට පුළුවන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ ඉදිරියේ දැන් ඔන්න ජීවිත 1 2 3 බලාගෙන අතීතයට යනවා. ඉතින් ආත්ම 510 ඔහොම ඉතින් ඉදිරියට යනකොට දැන් ලක්ෂ ගණන් දැන් ආපස්සට බලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොනවද පේන්නේ? අනේ ස්වාමීනි මේ සසරෙහි තියෙන භයානකකම තමයි පේන්නේ. ඉතින් අර අනමතග්ග සංයුත්තේ වදාළ පිළිවෙලටම මේ භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අපේ මේ සාංශාරික ජීවිතයේදී සත්තු වෙලා ඔය එළුව හරක් ඌරු වගේ සත්තු වෙලා කුකුල්ලෝ ආදී සත්තු වෙලා ගලාගෙන ගිය රුධිරය ඒ කියන්නේ බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරේ ස්වාමීනි ප්‍රමාණයක් කරන්න බෑ කිව්වා. දැන් ධර්මයේ සඳහන් වන්නේ ඉතින්
ඒ ගලාගෙන යන රුධිරේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලානේ. එතකොට පින්නතුනේ මේක අතිශෝක්තියක් නෙවෙයි. නිකම් බොරුවට වැඩියෙන් කියන දෙයක් නෙවෙයි. මේක මෙහෙමම තමයි. ඒකනේ මේ ගමනට අනවරාග්‍ර කියලා කියන්නේ. අනවරාග්‍ර කියලා කියන්නේ කෙලවරක් නැහැ. දැන් බලන්න අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන උපමාවක් මේ පින්නතල වහලා තියෙනවා. දැන් මේ ලෝකයේ තියෙන සියලුම තුරුලතා ගස් කොළන් ඊළඟට මේ සියලුම වැල් මේ ඔක්කොම කපනවා. කපලා පුංචි අඟලේ කෑලි වලට කපනවා. දැන් බලන්න අපේ මේ ඥානාරාමේ තියෙන ගස් ටික ගත්තොත් ওই ටික ඔක්කොම කපලා අඟලේ කෑලි ගොඩක් ගැහුවොත් කොහොම තියෙයිද? එතකොට මේ තලවතකොට ප්‍රදේශයේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊළඟට බස්නාහිර පළාතේ ඊළඟට පුණ්‍යතුනි මුළු ලංකාවේම තියෙන තුරුලතා දැන් සිංහරාජ වනාන්තරේ එහෙම තියෙන ගස් කොළන් ඊළඟට ලෝකයේ ගත්තාම පින්නතුනේ තියෙන ගස් කොළන් ඉතින් අපිට ඒවා ප්‍රමාණ කරන්න බෑනේ. ඒකත් කමන්නේ ඒක කපලා බිම දානව නෙවෙයි ඒ ගහ කපලා අඟලෙන් අඟල වගේ පුංචි කෑලි කපනවා. කපලා මහා ගොඩක් ගහනවා. ගොඩක් ගහලා එක කෑල්ලක් අරගෙන මේ මගේ අම්මා කියලා දානවා. ඊළඟට තව කෑල්ලක් අරගෙන මේ මගේ අම්මගේ අම්මා. ඒ කියන්නේ ආච්චි. ඊළඟට ඒ ආච්චිගේ අම්මා. ඔය විදිහට කෑලි ගොඩ එක දානවා. බලන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අර ලී කෑලි ගොඩ අර මුළු ලෝකේම තියෙන තුරුලතා පුංචි කෑලි වලට කපපු අර පුංචි කෑලි ගොඩ ඉවර වෙන්න පුළුවන් කියනවා. හැබැයි පින්නතුනි මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් බලන්න මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑනේ. මහා සරුවඥතා ඥානයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ පවා මේක හොයන්නවත් යන්නේ නැහැ. උන්වහන්සේවත් මේ දෙස බලන්නේ මේක බලලා ඉවර කරන්න බෑ. උන්වහන්සේ මුළු ජීවිත කාලයම ඔක බැලුවත් ඔක ඉවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් බලන්නකො මේක ඇත්තටම පුදුම ගමනක්. ඒක නෙමෙයි සඳහන් වන්නේ ධර්මයේ. මේ ලෝකේ එකම සත්වෙක්වත් නැහැ කියන ඥාති නොවිච්ච හැම කෙනාම මේ සසර ගමනේදී මුණ ගැහිලා තියෙනවා. මහා බෝසතාණන් වහන්සේ නමක් දාන පාරමිතාව පුරනකොට උන්වහන්සේගෙන් දන් හැන්දක් මොනවා හරි දෙයක් නොලබපු සත්වෙක් මේ ලෝක ධාතුවේ නැහැ කියනවා. ඉතින් හිතන්නකො මේ සසර ගමන නිකන් අපිට හිතෙන්නේ අපි පළමුවෙන්ම ඉපදිලා පළමුවෙන්ම ඉස්කෝලේ ගිහිල්ලා පළමුවෙන්ම රැකියාවක් කරලා පළමුවෙන්ම ගයක් හදලා කසාද බැඳා වගේ තමයි අපට හිතෙන්නේ. නමුත් මේවා පින්නතුණි අසංකේය ගණන් කරලා තියෙනවා. එහෙමනම් මේ ගමනේහි කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. දැන් අර භික්ෂුන් වහන්සේලාට පේනවා හෝ මේ සංසාරයේ ස්වභාවය. ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මනුස්සයෝ වෙලා දූෂිත මනුස්සයන් වෙලා හොරු වෙලා දූෂිතයන් වෙලා වැරදිකාරයන් වෙලා රජවරුන් බෙල්ල කපාපු වාර අනන්ත අපරිමාණ පේනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ සසර ගමනේ තියෙන භයානකත්වය පැහැදිලි කරමින් මේ සාංශාරික ගමන කෙරෙහි ලොකු කලකිරීමක් ඇති වෙන ආකාරයට දම් දෙසෙනවා. දැන් නිබ්බිදාව කියන එක ඇත්තටම ඇති වෙන්න එපයි. නිබ්බිදාවක් කලකිරීමක් ඇති වෙන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න බෑ. කලකිරීම ඇති වුණාම තමයි පින්නතුනේ ඇලෙන්නේ නැතුව ඉන්නේ. නොඇලීම ඇති වුණා කියලා කියන්නේ නිදහස් වෙන්න ලේසි. ඒ විදර්ශනාව මහා විදර්ශනා ඥානවල නිබ්බිදාව වෙනම තියෙනවා. එහෙනම් කලකිරීම කියන එක අපට අත්‍යවශ්‍යයි. හැබැයි හොඳට මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් කලකිරීම කියන්නේ ද්වේෂයට. අපෝ මට නම් කලකිරිලා තියෙන කියන්නේ කියමනෙන්ම තියෙන එතන ද්වේෂය.
එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ අවබෝධයෙන්ම කලකිරෙනවා මේක යථාර්ථයට. මේ භික්ෂුන් වහන්සේලා කලකිරුණා. නව මහා විදර්ශනා ඥාන පහළ වුණා. ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙලා ඒ ස්වාමින් වහන්සේලා සව් කෙලසුන් නසා මහා රහත් භාවයටපත් වුණා. එහෙමනම් අපිට පින්නතොනේ අතීත ජීවිතයක් සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ අහවලා වෙලා හිටියා අරයා වෙලා හිටියා කියලා නෙවෙයි ඉතින්. ඇත්තටම සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් තමයි. දැන් බලන්න ඔය නාඩි ශාස්ත්‍රය බලන අය. ඉතින් අපිටත් ඇවිල්ලා කියනවා මම ඒ කාලේ මෙහෙම රජ කෙනෙක් වෙලා හිටියලු. අනුරාධපුරයේ වෙලෙන්දෙක් වෙලා හිටියලු. ඉතින් විස්තර කියනවා. ඒකත් කියන්නේ ටිකක් ලොකු උදාරුවකට. හැබැයි පින්නතුනි අපිට සිහි කරන්න පුළුවන් නම් අනේ අතීතෙත් ඉතින් මේ රූපේමයි මේ වේදනාවමයි මේ සංඥාවමයි මේ සංස්කාර මේ විඥානම තමයි. එහෙමනම් පංච උපාදානස්කන්ධයක්ම තමයි. ලෝකේ කොහේ හිටියත් කොහේ පහළ වෙලා හිටියත් අපට සිහි කරන්න තියෙන්නේ. එහෙමනම් දැන් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සඳහන් වෙන මේ කජ්ජනීය සූත්‍රේ කාලා දාපු දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියා දෙන්න කලින් පංචස්කන්ධය පිළිබඳව ලස්සන විග්‍රහයක් කරනවා. එතකොට දැන් බලන්න රූපස්කන්ධය. රූපස්කන්ධය කියන එක පින්නතුලා දන්නවා. දැන් ඉතින් ධර්මයේ කතා කරන යුගයක්නේ. රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපස්කන්ධය කියලා කියන්නේ රූප කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු විසුණු වෙලා යන දෙයකට තමයි රූප කියලා කියන්නේ. දැන් අපේ හිතේ ඇඳිලා තියෙන්නේ රූපය කියලා කියන්නේ මේ ඇහැට පේන දේ විතරයි රූපය. දැන් බලන්න අපි නොයේක් දේවල් මේ රූප වලට නංගොත් දාගෙන තියෙනවනේ. දැන් මෙතන බලපුවාම මේ දකින්න හැම දෙයකටම අපි ඉතින් නංගොත් දාගෙන තියෙනවා. ඒවා තමයි අපි රූප හැටියට සලකන්නේ. ඒවත් ඉතින් රූප තමයි. ඒකට කියන රූප කියලා. හැබැයි මේවා විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ. දැන් බලන්න අපි මේ රූප වලට දාගෙන තියෙන සම්මුතියනේ. සම්මුතියෙන් දැන් මෙතන ඉන්න මේ පිරිසට නොයේක් නංගොත් දාගෙන ඉන්නවා. ඊළඟට පින්නතුනේ මේ තියෙන අවිඥානික සවිඥානික දේවල් වලට තියෙන නම් ප්‍රමාණය ඔය නොයේක් සම්මුති නම් දාගෙන තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔය සම්මුතිය කියන එක වෙනස් වෙනවා. සම්මුතියේ ස්වභාවය වෙනස් වෙනවා. ඕනම දෙයක් වෙනස් වෙනවනේ. දැන් අවිඥානික පැත්තෙන් ගත්තොත් ඔය ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි. මහා පොළව, මහා මෙර පර්වතය, මහා සාගරය වැනි විශාල වස්තුත් වෙනස් වෙන විදිහ සත්ත්‍ය සූර්යග්ගමන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල පැහැදිලි වෙනවා. පින්නතුනි කවදා හරි දවසක මේ මහා මොහොතත් සුන්නත් දූල් වෙලා යනවා කිව්වහම, හිඳිලා යනවා කිව්වහම සබ්බේ සංඛාරා අනිත්‍ය. සියලු සංස්කාර අනිත්‍යයි. සවිඥානික පැත්තෙන් ගත්තොත් මොනවද ඉතින් ස්ථිර? හැම දෙයක්ම පින්නතුනි අනිත්‍යයි. නිට්ටය කිසිම දෙයක් නැහැ. එතකොට බලන්න එහෙමනම් ඔය දාගෙන තියෙන නම් ගොත් සියල්ලම වෙනස් වෙනවා. දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් බලන්න අපිට නමක් දාලා තියෙනවා. සම්මුතියක්නේ. ඔය නම වෙනස් කරන්න බැරිද? පුළුවන්. දැන් කෙනෙකුට දාලා තියෙන නම ටිකක් කාලයට නිකම් මදි වගේ නම් සමහර අය අලුත් නම් දා ගන්නවා. අර බලන්න මුල් නම නැති වෙනවා. ආය නමකින් එයා හඳුන්වනවා. සම්මුතිය වෙනස් වෙනවා. අපි හිතමු කෙනෙක් දැන් වෙන ආගමකින් තව ආගමකට යනවා. අපි හිතමු පාතිමා බුද්ධ ආගමට එනවා කියලා. එතකොට පාතිමා කියන නම වෙනස් කරලා වෙන නමක් දා ගන්නවා. එතකොට සම්මුතිය කියන එක වෙනස් වෙනවා. එතකොට දැන් බලන්න මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම එහෙමයි. එතකොට අපි වාඩි වෙලා ඉන්න මේ ධර්මශාලාව. මේක සම්මුතියක්නේ.
සම්මුතියක් කියලා කියන්නේ මේකේ සීට් ටික ගලවලා පරාල ටික ගලවලා බිත්ති ටික කැඩුවා නම් මේකට ධර්මශාලාව කියන්නේ නැහැ. ඊළඟට වෙනත් නම් වලින් හඳුන්වනවා. හැබැයි පින්නතුනේ මේ ධර්මශාලාව කුඩු කරලා අඹරලා අපි දූවිලි කියලා පරමාණු කියලා මේකේ අන්තිම තත්වයට ගියත් මේ තුල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව හතර. මේ තද ගතිය තියෙනවා කියන එක නෙමෙයි ස්වභාවයේ තියෙනවා කියලා තේරුම් ගත්තොත් ගොඩක් හොඳයි. තද ස්වභාවයක් තියෙනවා. වැగిරෙන ස්වභාවය. ඒ වගේම පින්නතුනේ උෂ්ණ ස්වභාවය, සීතල ස්වභාවය, වායු ස්වභාවය. එතකොට බලන්න මේ රූපය කියලා කියන්නේ එතකොට කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඇහැට පේන දේ විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ. කනට ඇහෙන දෙයක් රූප. දැන් ඒවට ගෝචර රූප කියන්නේ ඒවනේ අභිධර්මයේ. දැන් බලන්න කනට ඇහෙන ශබ්දයක් රූපයක්. ඇයි ඒක රූපයක් වෙන්නේ? ඒකත් රුප්පතිති කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. නාසයට විඳින්න වෙන ගඳ සුවඳ ඒකත් එහෙම ඒකත් රූපයක්. රුප්පතිති ඒකත් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. ඊළඟට පින්නතුනේ දිවට විඳින්න ලැබෙන රස ඒකත් ඉතින් එච්චර තමයි. ඒකත් සුණු විසුණු වෙලා සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ඒ ස්වභාවයක්. එහෙනම් රසය කියලා කියන්නේ රූපයක්. පහස කියලා කියන්නේ රූපයක්. එහෙනම් අපේ හිතට දාගන්න ඕන මේ රූප කියන්නේ අපේ ඇහැට පේන දේ විතරක් නෙවෙයි මේ පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන සියලුම දේවල් රූප. එහෙමනම් පින්නතුනි මේ රූපය විනාශ වෙලා යන දෙයක් කියන එක අපි හොඳට හිතේ තියාගන්නට ඕන. මේක අවබෝධ කරගන්න නම්. එහෙම නැති වුණොත් මේ සුණු විසුණු වෙලා යන දෙයකට අපි මම කියලා දාගන්නවා. මගේ කියලා දාගන්නවා. ඊළඟට මට අයිති කියලා දාගන්නවා. ඒ අත්මිමාන්‍ය තුළ ඒ මමත්වයේ තුළ ආත්ම සංඥාව තුළ ජීවත් වෙනවා. ඉතින් මේ වැරදි සංඥාව තුළ විපල්ලාසය තුළ ජීවත් වෙනකොට අපට රූපය අවබෝධ කරගන්න බැරුව යනවා. එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධෙහි දැන් පළවෙනි රූපස්කන්ධය හරියට තේරුම් ගත්තොත් පින්නතුනේ ඉතින් ඕකට ඇලෙන්නේ නැහනේ. මොකද ඇලිලා වැඩක් නැහැ. ඒ වගේම පින්නතුනේ ගැටෙන්නෙත් නැහැ. ඉතින් ගැටිලා වැඩකුත් නැහැනේ. මේක ඇති දෙයක් නැහැ. මේ ස්වභාවල් හතරක් විතරයි අන්තිමට ගියාම තියෙන්නේ. ඒකනේ පරමාර්ථ කියන්නේ පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එතකොට බලන්න දැන් රූපය කියන එක කාටවත් පැහැදිලි ඇති දෙයක් නෑ. අපි නොයෙක් විදිහට හඳුන්වනවා. නොයෙක් නම් ගොප් දාගෙන නොයෙක් විදිහට හැඳින්වුවාට ඒ සෑම දෙයක්ම වෙනස් වෙලා යනවා. එතකොට දැන් රූපය මේ වෙලාවේ හැටියට පැහැදිලි රූපස්කන්ධය. ඊළඟට වේදනාස්කන්ධය. වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. එතකොට පින්නතුනි හොඳට මතක තියාගන්න මේ පංචස්කන්ධය ගැන අහනකොට ධර්මයේම සඳහන් වෙනවා හරි එච්චරම රසයක් නැහැ කියලා කියනවා. මේක විපස්සනාවට පොහොනා දේශනාවක්නේ. මේක නිරසයි කොහොමත්. නමුත් මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපි මේක රසවත් කරගෙන අහන්න ඕන. ඕනෑකමෙන් අහන්න ඕන. එතකොට තමයි අපට නිබ්බිධාව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් රසවත් කතන්දරයක් ඊළඟට පින්නතුනේ මොනවා හරි දෙයක තියෙන හොඳ ආනිසංශයක් ඒවා අපි අහන්න හරි කැමැති. නමුත් දැන් මේ අනිත්‍යතාවය ඉස්මතු වෙන මේ පංචස්කන්ධය ගැන අහනකොට කිසි කෙනෙකුට රසයක් නැහැ සාමාන්‍යයෙන්. හැබැයි ධර්මයට ලැබී නම් සද්ධාව හොඳට තියෙනවා නම් ඒ වගේ මේ සසර ගමන ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ අයට මේ දේශනා හරි මිහිරි. එතකොට දැන් බලන්න වේදනාව. වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති.
වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද අපි විඳින්නේ? අපි සැප විඳිනවා, ඒ වගේම දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. එතකොට ඔය වේදනාව කියන එකත් මේ පිළිබඳවත් සිත හොඳට යොමු කරන්න ඕන තැනක්. වේදනාවෙන් පින්නතුනේ මේ වේදනාව නිසා පුදුම විදිහට කෙලස් ගලනවා. ඒකනේ සතිපට්ඨාන සූත්‍රයේ මේ වේදනාව වෙනම සතිපට්ඨානයක් හැටියට දේශනා කළේ. මොකද මේක අල්ලගත්තේ නැත්තම් සිහියෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න සෑම අරමුණකදීම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එතකොට ධර්මයේ දන්නේ නැතුව අයෝනිසෝ මනසිකාරයේ මධ්‍යස්ථ වේදනාවක් වින්දත් ඒක අකුසල පැත්තටයි ඇදිලා යන්නේ. එහෙමනම් මේ පංච පාදානස්කන්ධ ක්‍රියාවලියේදී වේදනාව කියලා කියන්නේ ඇත්තටම චෛතසිකයක්. චෛතසිකයක් කිව්වහම වේදනාවෙන් තොරව මොනම හිතක්වත් කවදාකවත් පහළ වෙන්නේ නැහැ. කියන්නේ වේදනාවෙන් තොරව අපට රූප දකින්න බෑ, ශබ්ද අහන්න බෑ, ආග්‍රහණය කරන්න බෑ, රස විඳින්න බෑ, පහස ලබන්න බෑ, මොනවත්ම කරන්න බෑ. මොකද දැන් වේදනාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා කියන්නේ කුසල් සිතෙත් මේක යෙදෙනවා. අකුසල් සිතෙත් යෙදෙනවා. විපාක සිතෙත් යෙදෙනවා. රහතන් වහන්සේගේ ක්‍රියා සිතෙත් යෙදෙනවා. දැන් සබ්බචිත්ත සාධාරණ කියන්නේ චෛතසික 7ක් තියෙනවා. සියලුම සිත්වල යෙදෙනවා. පස්ස වේදනා අන්න බලන්න දෙක වේදනා. සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය. එතකොට වේදනාවෙන් තොරව ලෝකයක් නැහැ. එහෙමනම් මෙන්න මේ විඳීම අපි තේරුම් ගන්න ඕන. සෑම මොහොතකම අපි විඳිනවා. අපිට ඒක තින් තේරෙන්නේ නැහැ. හිතේ තියෙන අර අසතිය නිසා සිහිය හොඳට තියෙනවා ඕක දැනෙනවා. ඒකනේ අපි සිහිය දියුණු කරන්නේ. එතකොට බලන්න අපි මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් සෑම අවස්ථාවකම මේ වේදනාව විඳිනවා. ඊළඟට පින්නතුනේ විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන අපි ඇහෙන් සැප වේදනාවක් විඳිනකොට අපි හිතමු දැන් කනෙන් එකපාරම දුක් වේදනාවක් විඳිනවා. අර සැප වේදනාව නැති වෙලා තමයි දුක් වේදනාව ඇති වෙන්නේ. සැප වේදනාවක් තියෙන වෙලාවට දුක් වේදනාව නැහැ. දුක් වේදනාවක් තියෙන වෙලාවට මධ්‍යස්ථ වේදනාව නැහැ. හැබැයි මේක හරීම වේගවත්. දැන් අපි හිතමු අපි ටීවී බලනවා. ටීවී බලනකොට දැන් ඔන්න අපි ටීවී බලන්නේ හොඳ සුව පහසු ආසනයක වාඩි වෙලා. ඉතින් අපි හිතමු හොඳ රසවත් දෙයක් කකා තමයි අපි ටීවී එක දිහා බලාගෙන ඉන්නේ. දැන් ටීවී එකේ පෙනෙන රූප අපට පේනවා. ඒකේ කතා කරන දේවලුත් අපට ඇහෙනවා. ඊළඟට අපේ කයට හොඳ පහසකුත් දැනෙනවා. හොඳ පුටුවක වාඩි වෙලා ඉන්නේ. දිවට පින්නතුනේ මහ රසයකුත් දැනෙනවා. ඊළඟට ඉතින් අරකේ තියෙන කතාන්දර හිතටත් යනවා. හිතෙමුත් මනුස්මරණය කරනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එකම වෙලාවේ කියලා. ඇහෙන් රූප දකින්නවත් එක්කම කනෙන් ඒ අවස්ථාවේම සද්දත් ඇහෙනවා කියලා හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. දැන් අපි මේ රූපයක් දකිනවා කියලා කියන්නේ සිතුවිල්ලක්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එහෙමනම් පින්නතුනේ සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත පහළ වෙන්නේ. එතකොට අපිට අර ටීවී එක බලනකොට අර ඔක්කොම එකට පේනවා වගේ තිබුණට පින්නතුනි මේකේ වේගවත් භාවය අපට කියන්න බෑ. ඒ නිසා අපට එකට වගේ දැනෙනවා. හැබැයි එකක් රූපයක් දැකලා ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි පින්නතුනි ශබ්දේ ඇහෙන්නේ. ඒ නිසා අපි ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේවා ඔක්කොම එකට පහළ වෙනවා කියලා අපි දෘෂ්ටියක් ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාව දිය බුබුලක් වගේ. වහාම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉතින් වේදනාව, ඒතර වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්.
දැන් අපි භාවතේ අපේ ඔළුවේ තියෙන අපේ සිත්වල තියෙන වේදනාව කියලා කියන්නේ දුක. දුක් වේදනාව විතරයි වේදනාව හැටියට අපි සඳහන් කරන්නේ. අපි හඳුනගෙන තියෙන්නේ. නෑ පින්නතුනි සැපක් විඳිනකොට ඒකත් වේදනාවක්, මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොට ඒකත් වේදනාවක්. ඕක තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට සංඥාව. සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. සංඥාවයි කියලා කියන්නේ මොකද්ද? හඳුන ගන්නවා කියන එක. මොනවද අපි හඳුනගන්නේ? අපි හඳුනගන්නේ පින්නතුනේ ඇහෙන් රූප හඳුනගන්නවා, කනෙන් ශබ්ද හඳුනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා, දිවෙන් රස හඳුනගන්නවා, කයෙන් පහස හඳුනගන්නවා, සිතින් අරමුණු හඳුනගන්නවා, ඊළඟට උසයි නම් උසයි කියලා දන්නවා, මිටි නම් මිටි කියලා හඳුනගන්නවා. ඉතින් මේ ලෝකේ හඳුනා ගැනීම කොච්චර තියෙනවද? මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ සංඥා චෛතසිකෙන්, සංඥා ස්කන්ධෙන්. හැබැයි අසුතවත් පුතඥයා නිතරම හඳුනාගන්නේ හරි විදිහට නෙවෙයි. නිවැරදි ආකාරයෙන්ම නෙවෙයි හඳුනාගන්නේ. වැරදි විදිහට. ඒකට ධර්මයේ නමක් දෙනවා සංඥා විපල්ලාසය කියලා. සංඥා විපල්ලාසය කියලා කියන්නේ දැන් බලන්න මේ පින්නතුල්ලා වුණත් දැන් මේ හරියට අර පෙරිලා ඇවිල්ලා මේ රත්තරන් වගේ පිරිසක් නෙමෙයි ඉන්නේ. දැන් අපි මේ සාමාන්‍යයෙන් සාපේක්ෂව බලපුවාම කී දෙනෙක් මේ දැන් මේ ප්‍රදේශයේ ඉන්නවද නේද? නමුත් ඒකෙන් මේ පෙරිලා ඇවිල්ලා මේ විදිහට ප්‍රතිපත්ති පුරනවා කියන්නේ මේ අයගේ ලොකු වාසනාවක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ පිරිසෙන් උනත් බලන්න අපේ සංඥා විපල්ලාසය කොහොමද කියලා. අපි අනිත්‍ය දේ පින්නතුනේ නිට්ටය හැටියට හඳුනා ගන්නවා. දැන් කොච්චර අනිත්‍යයි කියලා අපි හිතුවත් gedara dora දුවදරු ඊළඟට නොයෙක් දේවල් හොඳට හිතලා බලන්න ඒවා අපි අල්ලගන්නේ නිට්ටය හැටියටමයි. ඒක තමයි වැරදි හඳුනා ගැනීම. සංඥා විපල්ලාස. ඊළඟට පැල් බැඳගෙන බණ අහන්නේ දුක ගැන. හැබැයි ඉතින් දුක ගැන බණ ඇහුවට ඉතින් යටින් නිකන් කියනවා සැපක් තියෙනවා කියලා. අර ඒ විපල්ලාස වැරදි හඳුනා ගැනීම. ඊළඟට බලන්න පින්නතුනේ මේ අසුබ දේ අපි හඳුනගන්නේ සුබයක් හැටියටනේ. දැන් මේ ශරීර කෝඩුව මොකද්ද මේකේ තියෙන සුබේ? නව දොරකින් අපවිත්‍ර දෑ වැగిරෙනවා. දවසක් සිටියොත් මේ ශරීර කෘත්‍යයන් කරන්නේ නැතුව, මූණ සෝදන්නේ නැතුව, දත් මදින්නේ නැතුව, පිරිසුදු කරගන්න නැතුව හිටියොත් ඔක දවසක් දෙකක් සතියක් ඉන්න පුළුවන්. ඉන්න බෑ. එතකොට බලන්න මේක සම්පූර්ණයෙන්ම හිතලා බැලුවොත් ඇවිදින වැසිකිළියක් වගේ. නමුත් බලන්න පින්නතුනි අපි මේක අල්ලගන්නේ කොහොමද? සුබයි කියලා මේකත් අල්ලනවනේ ඉතින්. ඒතර ඕක අනිත් පැත්ත දැම්මොත් බඩමැද්දෙන් පළලා මහ බඩවැල, කුඩා බඩවැල, අක්මාව, වකුගඩු ඊළඟට පෙනහළු නහර වැලුත් එක්ක ලේත් එක්ක එළියට ඇදලා ගත්තා නම් එතකොට නම් ඔන්න ටිකක් බිය වෙලා පැත්තකට යනවා. හැබැයි පින්නතුනි බලන්න මේ ඇවිදින වැසිකිළිය අපි ගන්නෙ කොහොමද සුබයක් හැටියට. ඒක තමයි සංඥාව. වැරදි හඳුනා ගැනීම. ඊළඟට බලන්න අනාත්ම දේ අපි හඳුනගන්නේ ආත්ම හැටියට. අනාත්මයි කියලා කියන්නේ මම, මගේ ආත්මය කියලා මේක වසඟේ පවත්තන්න බෑ. වසඟේ පවත්තන්න බෑනේ මේක කොහොමත්. ඉතින් මගේ නම් මට ඕන විදිහට පවතින්නත් එපැයි. එහෙම පවතින එකක් නෙවෙයි. නමුත් අපි අල්ලන්නෙම මම කියන තැනනේ අපි ඉන්නේ. මගේ ඉඩම, මගේ ගෙදර, මගේ දරුවා, මගේ තමයි. එතකොට බලන්න මේවාට කියන්නේ සංඥා විපල්ලාස. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ. මිරිඟුව කියන එකේ තේරුම ඇත්ත වගේ පේනවා. ගිහිල්ලා බලපුවාම එහෙම දෙයක් නැහැ. ඒක තමයි මිරිඟුවේ තියෙන ස්වභාවය. දැන් අපිට ඒකට හොඳම උදාහරණය තමයි අපි දැන් දහවල් කාලේ කෙලින් තාර පාරක වාහනයක යනකොට හොඳට බලන්න
ඈත පේනවා නිකන් වතුර තෙමිලා තියෙනවා වගේ පාර. හැබැයි එතෙන්ට ගිහිල්ලා බලනකොට වතුර නැහැ. තව ඈත පේනවා ආයෙත් වතුරක්. අන්න ඒ වගේ ඇත්ත වගේ පේනවා ඇත්ත නෙවෙයි. එතකොට සංඥාව කියන එක දැන් පින්නතුලා තේරුම් ගන්න මේවා 아무තු දේවල් නෙවෙයි ඇත්තටම මේවා සිතුවිලි. වේදනාව කියන්නේ සිතුවිල්ලක්, චෛතසිකයක්, සංඥාව කියන්නේ චෛතසිකයක්. මේක හටගන්නේ ස්පර්ශයෙන්. ඊළඟට පින්නතුනේ සංකාර. අන්න එතන විශේෂයෙන්ම හොඳට හිතට ගන්න සංඛාර මෙතන පින්නතුනේ කොහේවත් මම සූත්‍රවල දැකලා නැහැ. මෙතන තෝරන විදිහ. මේ කජ්ජනීය සූත්‍රේ සංඛාර තෝරන්න ටිකක් වෙනස්ම විදිහකට. දැන් පින්නතුලා දන්නවා සංඛාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක්නේ. එතකොට දැන් බලන්න මේ කජ්ජනීය සූත්‍රයේදී සංඛාර තෝරන්නේ සංකතං අபிසංකරන්ති තිකෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. සංකතය අபிසංස්කරණය කරන නිසා තමයි මෙතන සංඛාර කියලා කියන්නේ. එහෙනම් අපි මේක තේරුම් ගන්න මුලින්ම සංකතේ තේරුම් ගමුකෝ. සංකතය කියලා කියන්නේ මොකක්ද? සංකතය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයට තමයි සංකතය කියන්නේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් සංකතේ. සංකතේක ලක්ෂණ මොකද්ද? සංකතේක තියෙන ලක්ෂණ තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා. පවතින කාලය තුළ වෙනස් වීමෙන් පැවතීමක් පේනවා. මේක පින්නතුනි හැම දෙයකම පේනවනේ. සවිඥානික දේත් පේනවා, අවිඥානික දේත් පේනවා. දැන් බලන්න හිතක් ඇති දේ හට ගැනීමක් තියෙනවා, වෙනසීමකුත් පේනවා. ඉතින් පවතින කාලෙත් කොච්චරනම් ටිකෙන් ටික නාකි වී වයසට යන එක ස්වභාවය පේනවනේ. ඉතින් සාමාන්‍ය විදිහට ගත්තත් ඊළඟට බලන්න දැන් අපි ගෙයක් දොරක් ගත්තත් ඉතින් ඕකේ හට ගැනීමක් තියෙනවා. ඉතින් වෙනසීමකුත් තියෙනවා. ඉතින් ඔය පවතින කාලෙත් ඔක වෙනස් වීමක් තියෙනවා. ඕක පින්නතුනේ හැම දෙයකම තියෙනවා. ඕක තමයි සංකතේක ස්වභාවය. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ඕනම දෙයක ස්වභාවය ඕක. එතකොට මේ සංකතේ විසින් අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ නැවත සංකතයක් හදලා දෙනවා. දැන් රූපේ විසින් ඔන්න නැවත දැන් රූපේ විසින් රූපයකට අවශ්‍ය දැන් මේ රූපේ වෙන තැනකට ගෙනියන්නේ නැහැ නේ. මේක දෘෂ්ටියක්නේ. රූපේ නැති වෙනවා. හැබැයි තව තැනක පින්නතුනි පහළ වෙන්න කර්මානුරූපව ඔන්න සංකතේ සකස් කරලා දෙනවා. අபிසංස්කරණය කියන්නේ ඒකයි. ඒතර රූපේ විසින් නැවත රූපයක් හදලා දෙනවා. වේදනාව විසින් නැවත වේදනාව හදලා දෙනවා. සංඥා විසින් නැවත සංඥා හදලා දෙනවා. සංස්කාර විසින් නැවත සංස්කාර හදලා දෙනවා. විඥාන විසින් නැවත විඥාන හදලා දෙනවා. ඒකයි අபிසංස්කතය කියලා කියන්නේ. අபிසංස්කරණය කියන්නේ. දැන් ඇත්තට බලන්න මේ සංකත සංකාර සාමාන්‍ය සංකාර කියලා කියවම රූප සංචේතනා, සන්ද සංචේතනා, ගන්ධ සංචේතනා ඔය විදිහට තියෙනවානේ හයක්. එතකොට චේතනා දැන් ඇහෙන් රූප බලලා චේතනා පහල කරගන්න ඒවා කර්ම බවට පත් වෙනවා. ඉතින් ඒවා නිසා නැවත කොහේ හරි උප්පත්තියකට පංචස්කන්ධ සකස් වෙන්න ඒ අවස්ථාව හදලා දෙනවා. අන්න ඒකයි මෙතන කියන්නේ අபிසංස්කරණය කරනවා කියලා. එතකොට පින්නතුනි දැන් මේ සංස්කාර නිසා අපට විච්ච දේවල් හිතනවා නම් ඒවා කියානිම කරන්න බෑ. ඉතින් සමහර වෙලාවට බලන්න මේ සංඛාර නිසා දැන් ඒ සකස් වීම නිසා කොච්චර දේවල් වෙනවද? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක අප්පච්චි කෙනෙක් හිටියා. මේ තාත්තාට බණ අහන්න ලැබුණා. සවැත් නුවර මිනිස්සෙක්. බණ අහන්න ලැබිලා මෙයා කල්පනා කළා අනේ මට මහාන වෙන්න නැත්තම් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා කොහොම හරි මහාන වුණා. දැන් හැබැයි මෙයා ගෙදර ඉන්න කාලේ හොඳට කට රහට කාපු මිනිස්සෙක්. ඉතින් පින්ඩපාත යනකොට ලැබෙන දේවල් මෙයාට අල්ලන්නෙම නැහැ. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. පින්ඩපාතේ ගිහිල්ලා අන්තිමට තමන්ගේ ගෙදරටත් යනවා.
ගෙදරට ගියාම නෝනා දන්නවා මෙයාට හොඳට කන්න ඕන. නෝනා මොකද කරන්නේ? හොඳට වෑංජනයක් හදලා අවශ්‍ය විදිහට මෙයාගේ අවශ්‍ය විදිහට ඉතින් දාන පිළිගන්නවා. ඉතින් හැමදාම දැන් මේ වැඩේ සිද්ධ වෙනවා. නෝනා කල්පනා කළා මේක මහා අමුතු දෙයක් නේ. දැන් මෙයා පැවිදි වෙන්න ගියා. දැන් ගෙදර වැඩක් කරෙන්නෙත් නැහැ. ළමයි බලා ගන්නත් ඕන මට. ඒ මදිවට කණ්ඩ බොණ්ඩ හදලා දෙන්නත් ඕන. මේක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. නෝනා දවසක් මොකද කරේ? ගෙදර මොකක් හරි උත්සවයක් තියෙන වෙලාවක ගේ පිටිපස්සේ දැන් කැවුම් හදන ගොඩක් ගෙදර පිරිසත් ඇවිල්ලා. ඒ කාලේ ඉතින් ওই කැවුම් කියන්නේ ලොකු දෙයක් නේ. අර ස්වාමීන් වහන්සේ ගෙදරට ආපින්න පාති වැඩියා. පින්න පාති වැඩිහාම මේ අම්මා දැන් ගෙදර ඒ ඉන්න කෙනෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරුවෝ මම පින්න පාති ඇවිල්ලා. අද මුකුත් නැහැ කියන්න කිව්වා. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා කිව්වා අද මුකුත් නැහැ. නමුත් මේ හාමුදුරුවෝ හෙල්ලෙන්නේවත් නැහැ. දැන් යාගේ ගෙදරනේ. හිටගෙන ඉන්නවා. ඊට පස්සේ අර මිනිස්සයා ඇවිල්ලා කිව්වා හරි වැඩේ හාමුදුරුවෝ යන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ කාන්තාව ඇවිල්ලා අර හාමුදුරුවන්ට ඉතින් කතා කර අනිත් අයටත් ඇහෙන්න මේ අපේ පුතාලගේ තාත්තා එන්න ඇතුළට කිව්වා. එන්න ඇතුළට කියලා ඉතින් ඔන්න ඉතින් මේ කිව්වා දැන් මේක හරියන්නේ නැහැ. ඉතින් මම මේ උත්සවයක් තියෙනවා මේක කරලා මම මේ පළාතෙන් වෙන පළාතකට යනවා. එහෙදී මම විවාහයක් කරගන්නවා. මට මේ දරුවොත් බලාගෙන මෙහෙම ඉන්න බෑ. ඉතින් ඔබ වහන්සේ වෙන තැනකට ඉතින් ඔය පින්ඩ පාති කරගන්න මොකද මට ඕක හැමදාම කරන්නත් බෑනේ කියලා මෙහෙම කිව්වා. මෙහෙම කියපු ගමන් අර ස්වාමීන් වහන්සේගේ හිත ටක් ගාලා වෙනස් වුණා. හා උපාසකම්ම කලබල වෙන්න එපා මම එන්නම් කිව්වා. මම එන්නම් කියලා ඔන්න දැන් අද වගේ ඉතින් ඔය උපවැදි වෙනකොට හොරෙන් ඉතින් උපවැදි වෙන්න දෙයක් නැහැ. ඒ කාලේ ඉතින් එහෙම දෙයක් නැහැනේ. පන්සලට ගිහිල්ලා අර පාත්‍ර ටික ඔක්කොම තියලා අර ළඟ හිටපු ස්වාමීන් වහන්සේලාට කිව්වා අනේ මං ගෙදර යනවා. හාමුදුරුවෝ කිව්වා අනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ හම්බෙලා යන්න. ඒකටවත් කැමති වුණේ නැහැ. බලන්න කෙලස් වල තියෙන බලය. භික්ෂුන් වහන්සේලා මොකද කරේ? ඇදගෙන වගේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මෙන්න මේ භික්ෂුව ගෙදර යන්න හදනවා. ඇහුවා මොකද? ඉතින් කිව්වා මගේ මේ භාර්යාව අසරණ වෙලා ඉන්නේ. දැන් ඉතින් මං යන්න ඕන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව මේ සංස්කාරවල ස්වභාවය. මේ භික්ෂුව මේ විදිහටම මීට ගොඩාක් ඉස්සර ඔය කාන්තාව නිසාම ඔය විදිහට ජීවිතේ විනාශ කරගත්තා. ඉතින් භික්ෂුන් වහන්සේලාව අහන්න කැමති වුණා. ඉතින් තථාගතයන් වහන්සේ වදාලා එක ජීවිතයක මේ භික්ෂුව මුවෙක් වෙලා ඉපදුණා. ඉතින් මේ මුවා වනාන්තරයේ හිටියේ ගාමාන්තරයේ ගමට ආසන්නවත් තව මුව කණ්ඩායමක් හිටියා. ඉතින් අර වනාන්තරයේ ඉන්න මුව දවසක් ගමට ආවා. හැබැයි ගමේ මුවන්ට ගොඩාක් අත්දැකීම් තියෙනවා. වැද්දෝ හැසිරෙන තැන්, වැද්දෝ යන පාරවල් හැමදේම අවබෝධයක් තියෙනවා. ඉතින් අර වනාන්තරෙන් ආපු මුවෙකුයි මේ ගමේ හිටපු මුව දෙනෙකුයි කොහොම අර මුව දෙනෙකුයි බැඳීමක් ඇති කරගත්තා. ඇති කරගෙන දැන් ඉතින් අර දෙගොල්ලෝම ඉතින් මේ තනකොළ කාලා ඉතින් දැන් වනේ ඉන්න අය යන්න සූදානම් වෙලා මේ මුවාටත් කතා කරා. මේ මුවා කිව්වා නෑ මට එන්න බෑ මම මෙහෙ නවතිනවා කියලා. ඉතින් අර මුව දෙනත් එක්ක දැන් මේ ගාමාන්තරේ ඉන්නවා. හැබැයි මුව දෙන බොහොම කපටි. ඉතින් මුව දෙන දන්නවා දැන් සාමාන්‍ය වැද්දෝ එන වෙලාව මුව දෙනට ඉවෙන් වගේ තේරෙනවා. ඉතින් දවසක් දෙන්න ගමනක් යනකොට කිව්වා මුවාට ඔයා ඉස්සර වෙලා යන්. ඉතින් වැද්දෙක් ඈත ඉඳලා අර මුවා දැකලා මුවාට ඊතලයකින් විද්දා මුව දෙන පැනලා ගියා. මුවා විනාශයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එදා ඒ මුවෙක් වෙලා ඉපදුනේ මේ භික්ෂුව. ඔය කාන්තාව නිසාම තමයි එදත් විනාශයටපත් උනේ. දැන් මේ බුදු කෙනෙක් සම්මුඛ වෙලත් මේ විනාශ වෙන්න යනවා. ඉතින් අර භික්ෂුවට ඉතින් හොඳටම කරුණ පැහැදිලි වුණා. ඉතින් ධර්මය අහලා ඒ භික්ෂුව සංවේගය ඇති කරගෙන මාර්ගඵල ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මම මේක මතක් කරේ
තථාගතයන් වහන්සේ වදාරන මේ සංස්කාරවල ස්වභාවය. දැන් බලන්න මේ චේතනා පහල කරලා මේ අපි උනත් මේ හැම දෙයක්ම කරගන්න පින්නතුනේ ඒකනේ මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ සියල්ලම සංස්කාර. අපි හිතන පතන කරන කියන කරපු කියපු හැම දෙයක්ම සංකාර. ඉතින් මේ සංස්කාර තුලින්ම තමයි අපිට නැවත අபிසංස්කරණය කරලා දෙන්නේ සංකාර. මේ සසර ගමනට. ඒකයි සංකතං අபிසංකරොන්ති කෝ භික්කවේ කියලා කිව්වේ. සංකතේ විසින් නැවත සංස්කාර සකස් කරලා දෙනවා. හැබැයි මෙතන තමයි ඔය විදිහට පින්නතුනි මම දැකලා නැහැ සූත්‍ර පිටකේ කොතනවත් සංකාර මේ විදිහට තෝරනවා අபிසංකරණය. ඊළඟට විඥාණය. විඥාණය කියලා කියන්නේ විඥානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විඥානාතීතිකෝ කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. දැන් හිතින් කරන්නේ දැනගන්න එකනේ. ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් විශේෂයෙන් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයෙන් පහස දැනගන්නවා, හිතින් අරමුණු දැනගන්නවා. මෙන්න මේ දැන ගැනීමට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් කිසි දල සටහනක් හිතේ ඇඳුණා. එතකොට රූප දැන් අපි මේ පංච උපාදානස්කන්ධේ නාම රූප වලට බෙදන්න කිව්වොත් රූපස්කන්ධය තමයි රූප. ඊතුරු හතර ඒ කියන්නේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ ඔක්කොම නාමස්කන්ධේ හැටියටයි ගන්නේ. එහෙමනම් දැන් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වුණේ කාලා දාපු දේ. එතකොට බලන්න පින්නතුනි රූපය විසින් දැන් මේක කාලා දාලා තියෙනවා. දැන් අතීත සංසාරයේ බලන්න අපිට සිහි කරනවා නම් කාලා දාපු දෙයක් නේ සිහි කරන්න තියෙන්නේ. මම සක්විති වෙලා හිටියත් මොන තැනක වැජඹුණත් අපායේ හිටියත් කොහේ හිටියත් ඒ පංචස්කන්ධ කාලා දාලා ඇවිල්ලා තියෙන්නේ අතීතේ. අනාගතයට මේ පංචස්කන්ධය අපේක්ෂා කරගෙන ගියත් කාලා දාපු දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ වර්තමානයේ මේ විශේෂයෙන්ම රූපය කාලා දානවා වගේම දැන් බලන්න මේ රූපය අපි පුංචි කලලයකින් පටන් ගත්තේ. දැන් බලන්න වෙලා තියෙන විපර්යාසය. එතකොට මේක කාලා දාලා තියෙන්නේ. මේ වර්තමානයේ කාලා දාපු විදිහටමයි අතීතේ කාලා දැම්මෙත්. අනාගතයට ප්‍රාර්ථනා කරොත් මේ විදිහටමයි මේක විනාශ වෙන්නේ. අන්න ඒකයි කජ්ජනීය කියලා කියන්නේ කාලා දාපු දේ. දැන් බලන්න අපි සැප වින්දා දුක් වින්දා නොඑක් විදිහට වේදනා හිතනවා. දැන් සැපේ අපට රඳා ගන්න බෑනේ. දැන් බලන්න මේ සැපයක් වින්දත් ඒකත් කාලා දාලා ඉවරයි. දුකක් වින්දත් ඒකත් ඉවරයි වර්තමානයේ. ඊළඟට බලන්න අතීත ජීවිතවල පින්නතුණි ඔය විඳපු සැප නොයෙක් විඳීම් සියල්ලම කාලා දාලා තියෙනවා. අනාගතයට පැතුවත් ඕකම තමයි. ඊළඟට හඳුනාගත්ත දේවල් බලන්න කොච්චරනම් දේවල් අපි හඳුනා ගන්න ඇද්ද දැන් මේ වර්තමාන ජීවිතේ උනත් ඒවා කොහොම කාලා දැම්මා. ඊළඟට අතීත සංසාරයේ හඳුනාගත්ත දේවල් මේ අනවරාග්‍ර ගමනේ මොන දේවල් අපි හඳුනා ගන්න ඇද්ද. දැන් ගවයෙක් වෙලා ඉපදුනා නම් එතන දේවල් හඳුනාගත්තා. ඊළඟට ඌරෙක් වෙලා හිටියා නම් එතන දේවල් හඳුනාගත්තා. ඒ ඔක්කොම කාලා දාලා ඇවිල්ලා තියෙනවා. දිව්‍ය ලෝකේ ගියා නම් එතන තියෙන දේවල් මාලිගා ආදී දේවල් හඳුනාගත්තා. බ්‍රහ්ම ලෝකයට ගියා නම් එතන තියෙන දේවල් හඳුනාගත්තා. ඉතින් පින්නතුනේ සියල්ලම කාලා දාලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් බලන්න අනාගතයට පැතුවත් ඔය කාලා දෙමිල්ල තමයි. ඊළඟට සංඛාර ගත්තාම කියන්න දෙයක්ම නැහැ. ඒ වාගේ මොනතරම් මේ වර්තමාන ජීවිතේ කාලා දාලා තේනවද? අතීත ජීවිතේ කතා කරන්න දෙයක් නැහැ. මොනතරම් කාලා දෙවීමක් කරලා තේනවද? අනාගතයට පැතුවත් ඔච්චරයි වෙන්නේ. එහෙමනම් විඥාණයටත් එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අමුතුම දෙයක්. මේකට අපි මම මගේ කියලා ග්‍රහණය කරගෙන මේ තුලම ජීවත් වුණොත් අපිට කාලා දාපු දෙයක් විතරයි හම්බෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ යථාර්ථය අපි හොඳට තේරුම් අරගෙන
මේ පංච පාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන්ම කලකිරීම ඇති කරගෙන නිබ්බිදාව ඇති කරගෙන මේ නිදහස් වෙන්නට අපි හැම කෙනාම මහන්සි ගන්නට ඕන. ඒක ඊටාම වටිනා දෙයක්. මොකද මේ පංච පාදානස්කන්ධයමයි ඇත්තටම අපි තේරුම් ගන්නට ඕන. දැන් බලන්න ඉතින් මේ ජීවිතයේ ඉස්සෙල්ලා තිබිච්ච දැන් සියලු දේවල් පින්නතුනේ ඒ ජීවිතෙත් අපට රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා තිබුණා. ඉතින් මේ පංචස්කන්ධය කියලා කියන්නේ ශරීර කූඩුවට නෙවෙයි. පංචස්කන්ධය කිව්වහම මේක පින්නතුනේ මේ වචනයක් පාසා කොච්චර පංචස්කන්ධ ගොඩ නැගෙනවද? එහෙමනම් මේ යථාර්ථය අපි තේරුම් ගන්නට වැඩියෙන් පංච පාදානස්කන්ධය පිළිබඳව ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නට ඕන. ඒ පිළිබඳව නිතර විමසන්නට ඕන. ඒ පිළිබඳව ධර්ම සාකච්ඡාවන් වල නියැලෙන්නට ඕන. ඒ වගේම ප්‍රායෝගිකව නීවරණ යටපත් කරගනිමින් සමත විපස්සනා භාවනා වඩනකොට පංච පාදානස්කන්ධය පිළිබඳව පුළුල් අවබෝධයක් අපට ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් ඒ පංච පාදානස්කන්ධය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ එයා දුක අවබෝධ කරගන්නවා කියන එක. දුක අවබෝධ කරගත්තා කියලා කියන්නේ සමුදය ප්‍රහාණය කළා කියන එක. සමුදය ප්‍රහාණය කළා කියලා කියන්නේ නිවන සාක්ෂාත් කරගත් එක. නිවන සාක්ෂාත් කළා කියලා කියන්නේ මාර්ගයේ වඩපු පුජ්‍යලෙක් බවට පත්වීම. එහෙමනම් මේ දුක අවබෝධ කරගන්නවා කියන එක ඊටාම වටිනා දෙයක්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ දුක අවබෝධ කරගෙන ඒ කෙලෙසුන් ජය ගැනීමට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් ලලිතා සපරමාදු මහත්මාව. ඉතින් ලලිතා සපරමාදු මෑණියෝ කියලා කියන්නේ ඊටාම පුණ්‍යවන්ත අම්මා කෙනෙක්. ඒ මෑණියෝ විශේෂයෙන්ම අද මේ පුණ්‍යානුමෝදනාව පවත්වනවා යෝගාශ්‍රමයේ අතිගරු ඒ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේලා තුළු පූජනීය මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ ධර්ම දේශනාවෙන් ජනිත වන උදාාර පුණ්‍ය ශක්තිය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ ගෞරවනීය මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණසම වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝ සැපත් නෝමන් විලියම්ස් ස්වාමි පුරුෂයාට ඒ පින්වත් විලියම්ස් මහත්මයාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. ඒ වගේම යොහාන් සපරමාදු පුතුණුවන්ට සංසාරගත සියලු ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා. ඒ සියලුම ඥාතීන්ට පින්වත් නෝමන් මහත්මයා ඒ වගේම යොහාන් සපරමාදු පුතුණුවන් ඒ වගේම සපරමාදු මෑණියන්ගේ දයාබර මව්පියන් ඒ වගේම මහත්මාගේ මව්පියන් ආදි කොට ඇති සංසාරගත සියලු ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරන්නට ඕන. දැන් මා වැඩ සිටින මේ ආවාසය ඊටාම පිළිවෙලට සකස් කරලා දුන්නේ පින්වත් සපරමාදු මෑණියන්. ඉතින් ඒක විශාල පිනක්. මොකද මහා සංඝයා නිතරම ආගන්තුකව වඩින තැන ඒ වගේම පින් කෙතක් වැනි තැනක් තමයි මේ මෑණියන්ට සකස් කරන්නට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ වගේ පින් කරන්න ඇත්තටම කුසල් කරන්න බුද්ධ ශාසනයක් මුල් කරගෙන අනිවාර්යෙන් පිනක් තියෙන්නට ඕන. පින නැත්තම් කොච්චර මුදල් තිබුණත් ඒ වගේ පින්කම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සියලු ආකාරයෙන් රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය ඒ පින්වත් සපරමාදු මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණසම වේවා. ඉදිරි කාලයේ වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැමලෙසකින්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
ඒ පවුල් වල හැම දිනාටම සෙත් පතනවා කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සිල්පිරිසේ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා